දුවේ ඔයාලා සිළු දිනාම ආයුබෝවන් කියලා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා නම 0 TV YouTube channel එක හරහා එහෙමත් නැත්නම් අපේ online පන්තිය හරහා අපි ගෙනවනු ලබන flashback ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට. අද අපිට සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න පත්‍ර අංක 36 කෙටි ප්‍රශ්න දෙකකින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් තියෙන්නේ. අපි සාකච්ඡා කරලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. හරි. පළවෙනි ප්‍රශ්නේ කියනවා රූපේ කාසියක හා රුපියලේ කාසියක හා රුපියල් 2 කාසියක ඝනත්වය සොයා ඒවා එකම ලෝහයෙන් සාදා ඇද්දැයි නිගමනය කිරීමට ශිෂ්‍යයෙකු විසින් පහත දැක්වෙන පරීක්ෂණය කරනවලු. රෝමිලක අංක 1 දෙනවා දෙන ලද උපකරණ ආධාරයෙන් ශිෂ්‍යයා රුපියලේ කාසිය විෂ්කම්භය D1 හා ඝනකම T1ද රුපියල් 2 කාසිය විෂ්කම්භය D2 හා ඝනකම T2ද මැන ප්‍රතිඵල වගුගත කරන ලදී කියලා දීලා ඔයාලට D1 T1 D2 T2 කියන ඒවා මිලිමීටර වලින් දෙනවා. කියවීම් 3ක් යටතේ පාඨාංක දීලා. එකක දශම ස්ථාන එකකට සඳහන් වෙනවා D1 සහ D1 සහ D2 සඳහා T1 සහ T2 සඳහා වාට සඳහන් වෙනවා දශම ස්ථාන දෙකකට නිවැරදිව පිළිතුර. හරි. සිම්පල් A කොටසෙන් අහනවා මෙහිදී විෂ්කම්භය මෙනීම සඳහා ශිෂ්‍යයා භාවිතා කර ඇති උපකරණය කුමක්ද කියලා. මොකක්ද? විෂ්කම්භය මෙනීම සඳහා ශිෂ්‍යයා භාවිතා කර ඇති උපකරණය කුමක්ද? ඔය කියන්නේ D1යි D2යි ගැන. මිනුම් පාඩම කතා කරද්දී මිනුම් උපකරණ සෙට් එකක් කතා කරනවා මූලධර්ම දෙකක් යටතේ. වර්ණීය මූලධර්මයයි ස්කුරුප්පු මූලධර්මයයි. ඕකේ දශම ස්ථාන එකකට එහෙම නැත්නම් මිලිමීටර දශම එකකට නිවැරදිව කියවන්න පුළුවන් උපකරණයක් හැටියට ඔයාලට සඳහන් වෙනවා. මොකද්ද? වර්ණීය කැලිපරය. ඒ වගේම දශම 0.1 මිලිමීටර නිර්වද්‍යතාවයක් සහිත උපකරණ වලට කතා වෙනවා. මොනවද? ගොලමානය, මයික්‍රොමීටර් ස්ක්‍රූප්පු, ආමානය, චල අන්වීක්ෂය, අන්න ඒ වගේ උපකරණ සෙට් එකක්. හරි. එහෙනම් මේකෙදි විෂ්කම්භයම ඉන්නේ ඕනේ. විෂ්කම්භය මැනගන්න නම් භාවිතා කර උපකරණය දශම ස්ථාන එකකට තමයි ඉලක්කම් අරන් තියෙන්නේ. නිර්වද්‍යතාවය 0.1 මිලිමීටර කුඩා මිනුම තියෙන්නේ කාගේද? වර්ණීය කැලිපරේ. හරි. බාහිර අණු වලින් මැනගෙන ඇති. එහෙනම් විෂ්කම්භය මයින්ඩ් ඔයාලා තියෙනවා උත්තරයක් වර්ණීය කැලිපරය කියලා. සිම්පල් A කොටසේ මුල් කෑල්ල ගොඩ දාලා ඉවරයි. මෙහිදී ඝනකම මැනීම සඳහා ශිෂ්‍යයා භාවිතා කර ඇති උපකරණය කුමක්ද? දශම ස්ථාන දෙකකට තියෙනවා. 0.1 මිලිමීටර වටිනාකමක් කුඩා මිනුමට. එහෙනම් ඒකට සම්බන්ධ වෙන්නේ මොකක්ද? ඉද්දහා කිනිහිරය අතර සම්බන්ධ කරනවා. මොකක්ද උපකරණේ? මයික්‍රොමීටර් ස්ක්‍රූප්පු ආමානය කියලා ලියලා තියෙනවා නම් ඒ සඳහා ඝනකම මයින්ඩ් ගන්නේ සිම්පල් A කොටස ගොඩේ ගොඩ. සිම්පල් B රෝමිලකම් එකෙහිදී මැනගන්නා ලද භෞතික රාශිය වල මධ්‍යන්නේ අගය දක්වන්නලු. මධ්‍යන්නේ අගය දක්වන්නලු. D1 T1 D2 සහ T2 සඳහා ගයන්. මොකද්ද කරන්න තියෙන්නේ? පළමු වර දෙවන වර තෙවන වර කියවීම් තුන එකතු කරලා තුනට බෙදා ගත්තා නම් ඔයාට ඔය කියන විචල්යන් හතරට ගන්න පුළුවන් මධ්‍යන්නේ අගය. හරි. අරන් බලමු. D1 තියෙනවා T1 තියෙනවා D2 තියෙනවා T2 තියෙනවා. හරි. මම ලියන්න යන්නේ. මොනවද තියෙන්නේ? 25.2යි 25යි 25.3යි. ඒ කියන්නේ 75.5යි. කෙලින්ම ලියන්නම් ඈ. 75.5යි. මොනවද? මිලිමීටර්. ඕක බෙදන්න තියෙන්නේ 3යි. T1 කොහොමද ගන්නෙ? 1යි 2යි 3යි. 4යි 2යි 6යි 2යි 8යි. ඊට පස්සේ එනවා 8යි 8 වරක් 3 24යිනේ 4යි 2යි 3යි 2යි 5යි 5.48 බෙදීම 3යි මිලිමීටර. එහෙනම් ඔන්න T1 සඳහා මධ්‍යන්නේ. D2 මොකද්ද? 29 3ක් 20 3ක් 60යි 9 වරක් 3 27යි 87යි 87.5යි 87.5 බෙදීම 3යි මොනවද? මිලිමීටර. එහෙනම් T2 සඳහා පිළිතුරක් ගන්න මධ්‍යන්නේ ලියන්න පුළුවන් 6යි 4යි 10යි 1යි 11යි එකක් ඉතුරුයි 6 වරක් 3 18යි 1යි 19යි එකක් ඉතුරුයි 3යි 1යි 4යි 4.9යි 1යි මිලිමීටර බෙදීම 3යි කියලා ඔයාට ගන්න පුළුවන්. හරි. මොනවා කරත් මේකේ මධ්‍යන්නයකට දශම ස්ථාන දෙකකට යන්න බෑනේ. එක දශම ස්ථානයකටම යන්න වෙන්නේ. හරි ගමු. 3 වරක් 2යි 3 වරක් 15ට 5යි
මෙතන තුන් වරක් 1යි 20ක් ඉතුරු වෙනවා 26යි. ඒ කියන්නේ 5ට වැඩි වට එනවා මම ඒකින්ද 25.2 මිලිමීටර කියලා මධ්‍යන්නේ අගය. මෙතෙන්දී තුන් වරක් 1යි 24ට 8යි 8ට තුන් වරක් 2යි 2යි තුන් වරක් 2යි 8ට 20ට වැඩි හින්දා 1.8යි 3ට මම වට යනවා. ඒ වගේම D2 සඳහා තුන් වරක් 2යි 6යි 24ට තුන් වරක් 9යි තුන් වරක් 1 3යි 20 තුන් වරක් 6යි ඒකින්ද මම වට යනවා ඊළඟ ඉලක්කමට පූර්ණ සංඛ්‍යාවට 29.2 මිලිමීටර කියලා. ඒ වගේම 4.9ක බෙදන්න තියෙන තුනෙන් තුන් වරක් 1යි 19ට 6යි 11ට 3යි 20ට හින්ද මං 4ට වට යනවා. හරි. එහෙනම් මෙන්න තියෙනවා මොකද්ද? සිම්පල් B වල කොටස සිම්පල් B කොටස සඳහා මධ්‍යන්‍ය අගයන් සෙට් එක. සිම්පල් C කොටස. සිම්පල් C කොටසෙන් අහනවා විස්කම්භය D හා ඝනකම T වූ තැටියක පරිමාව V සඳහා ප්‍රකාශනයක් දක්වන්නලු. රූපෙට එන්නම්කෝ. මෙන්න මේ රූපෙට ආපුවාම මේක නිකන් පොඩි සිලින්ඩර් කෑල්ලක් වගේනේ. හරි. මේ සිලින්ඩර් කෑල්ලක් වගේනේ. මං D එක වෙනුවට D සලකන්නම් T එක වෙනුවට T කියලා සලකන්නම්. හරි. එහෙම සලකපුවාම මේකේ පරිමාව කියන්නේ මේ උඩ වර්ගඵලය ගුණ කරා නම් මේ උසෙන් ඔය උඩ වර්ගඵලය වගේ මේ T ප්‍රමාණයක තියෙන තැටි සෙට් එකක් නේ එකතු වෙලා තියෙන්නේ. එහෙනම් උඩ වර්ගඵලය කියන්නේ π r වර්ගයක්. හැබැයි මෙතන තියෙන්නේ විස්කම්භය දීලා. අපි දන්නවා විස්කම්භයයි අරය අතර සම්බන්ධතාවය අරය වගේ දෙගුණයක් විස්කම්භය. එහෙනම් D බෙදීම 2යි කියලා දාගත්තා නම් R වෙනකොට ඒ කියන්නේ π වතාවක් වරහන් ඇතුලේ D බෙදීම 2 කියන සම්පූර්ණ පදයේ වර්ගය වතාවක් සිම්පල් T කියලා ලියාගත්තා නම් ඔයාට එනවා මොකක්ද? මෙන්න මේ තැටියේ පරිමාව සඳහා ප්‍රකාශනයක්. හරි. ලියමු. සිම්පල් C කොටස. සිම්පල් C කොටස. සිම්පල් C කොටසට එනවා මේක T මේක D නම් V සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මොකක්ද? π r වර්ගය r කියන්නේ D බෙදීම 2යි. ඕකේ වර්ගයයි. ඝනකම දීලා තියෙන්නේ T කියලා. h ට දාන්න පුළුවන් T කියලා. මෙන්න තියෙනවා පරිමාව සඳහා ප්‍රකාශනයක්. සිම්පල් D. ඉහත එක සීහි සූත්‍රය ආධාරයෙන් රුපියල් 100 පරිමාව V1 හා රුපියල් 2 100 පරිමාව V2 ගණනය කරන්නලු. එනයින් V1 බෙදීම V2 අනුපාතය ගණනය කරන්නලු. හරි. සිම්පල් D කොටස. මම එහෙනම් රුපියල් 100 පරිමාව ගන්නවා. රුපියල් 1ට පරිමාව ගන්නවා V1යි කියලා. කොච්චරක්ද? π D බෙදීම 2 D1 කියන එක බෙදීම 2 වර්ගය වතාවක් T1යි. රුපියල් 2 සඳහා මම ගන්නවා V2 කියලා. කොච්චරක්ද? π D2 බෙදීම 2 වර්ගයයි T2යි කියලා. පැහැදිලි? දැන් තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් වලට අපි අරගත්ත මධ්‍යන්‍ය අගයන් ආදේශ කරලා සුළු කරලා ඉවරලා අවසානයේ V1 බෙදීම V2 අනුපාත ගන්න හැටි මම කියන්නම්. හරි ගොල්ලෝ කරමු. කොහොමද එන්නේ? π D1 කියන්නේ කොච්චරක්ද? 25.2යි. 25.2යි. බෙදීම 2යි. වර්ගය මේ මොන වගේද තියෙන්නේ? වර්ග මිලිමීටර වලින්. හරි. වර්ග මිලිමීටර වලින් තියාගෙන යන්නද? තියාගෙන යන්නකෝ. වර්ග මිලිමීටර වලින්ම තියාගෙන යන්නම්. අවසානයේ ඕන වුණොත් ඒකක පරිවර්තනය කරලා ගමු. හරි. T1. ඒකත් මම මිලිමීටර වලින්ම තියන්නම්. 1.8යි 3යි මොනවද? ඝන මිලිමීටර. ඒ වගේම මේක ලියන්න පුළුවන්. π
පයි වතාවක් D2 29.2යි. බෙදීම 2යි. සම්පූර්ණ එකේ වර්ගයයි. T2 1.64යි. අපි බලමු ඉලක්කම කීයද කියලා. මෙතෙන්ද පිළිතුරක් එනවා අපිට 912.7යි ඝන මිලිමීටර කියලා. ඒ වගේම මෙතෙන්ද පිළිතුරක් එනවා අපිට 1098.1යි කියලා. මොනවද? ඝන මිලිමීටර වලින් පරිමාව. හැබැයි අපෙන් අහන්නේ මොකක්ද? දැන් අහනවා අපෙන් V1 බෙදීම V2 අනුපාතය. එහෙනම් මම ඒකටත් ගන්නවා කතන්දරයක්. මොකක්ද? V1 බෙදීම V2යි කියන්නේ මෙන්න මේ ප්‍රකාශන දෙක බලලා කියන්න පුළුවන්. මොකක්ද? මේ දෙක බෙදෙනකොට පයිට පයි කැපෙනවා. ඒ වගේම දෙකේ වර්ගයට දෙකේ වර්ගයකුත් සුළු වෙනවා. එතකොට මොකක්ද දෙන්නේ? D1 වර්ගය T1 බෙදීම D2 වර්ගය T2 කියලා. මොකද්ද? D1 වර්ගය T1 බෙදීම D2 වර්ගය T2 කියලා එනවා. හරි. ආදේශ කරන්න තියෙන්නේ නැවතත් මොකක්ද? 25.2 බෙදීම 29.2 වර්ගය වතාවක් 1.83 බෙදීම 1.64 කියලා ඒකක රහිත පිළිතුරක් එන අනියතයක් බලමු කීයද කියලා. මේ දෙක අතර අනුපාතයක් එනවා අපිට 0.83 කියලා. ආසන්න සංඛ්‍යාවකට ආසන්න පූර්ණ සංඛ්‍යාවකට ගත්තොත් 0.8යි කියලා එනවා. ඔන්න ඔහම ගමුකෝ. හරි. ඔන්න ඔය විදිහට අපිට රෝම ඉලක්කම් අංක 1 කොටසට උත්තර ලියලා ඉවර කරන්න පුළුවන්. හරි. පුතේ රෝම ඉලක්කම් අංක 2 මොකක්ද කියන්නේ? ඔබ මීටර රූලක් හා පිහියදාරයක් සපයා ඇතනම් මීටර රූලක පිහියදාරයක දීලා තිනවා. රුපියල් 180 ස්කන්ධයේ M1 හා රුපියල් 2 ස්කන්ධයේ M2 අතර අනුපාතයේ සීම සඳහා පරීක්ෂණයට උමක් ඇඳ දක්වන්නලු. සිම්පල් ඒ වලින් අහනවා මෙහිදී පිහියදාරයේ තිබිය යුත්තේ මීටර රූලේ කවර ස්ථානයකද? හරි. ඔය චෙක් කරන්න යන්නේ ගූර්ණ මූලධර්මයේ භාවිතයෙන් ගූර්ණ අරගෙන දෙපැත්ත බැලන්ස් කරලා M1 බෙදීම M2 අනුපාතයක් හොයාගන්න යන්නේ ඔය අග්ගිසිර යනකොට. ගූර්ණ ගද්දී M1 ස්කන්ධයෙන් ඇති කරන බරයි M2 ස්කන්ධයෙන් ඇති කරන බරයි අපිට ගූර්ණ ගන්න තිබ්බහම දෙපැත්ත දිගවල් මැනගෙන ඔය සෙල්ලම දාගන්න පුළුවන්. හැබැයි මීටර රූලක් දෙන හින්දා මීටර රූලෙත් ස්කන්ධයක් තියෙනවානේ. ඕකේ බර ක්‍රියා කරන්නේ ඒකාකාර නම් හරි මැදින්නේ. දැන් මෙතන නම් අපි හිතමු ඒකාකාරයි කියලා මීටර රූල. එහෙනම් කොතනින්ද තියන්න ඕනේ? මීටර රූලේ හරි මැදින් අපි පිහියදාරය තියාගන්න ඕනේ. ඇයි ඒ? හේතුව මීටර රූලෙන් එන බරෙන් ගූර්ණයක් ඇති නොවන විදිහට. මේකේ ගණනය කිරීම වලට ගූර්ණයක් මීටර රූලේ ස්කන්ධයෙන් ඇතිවන බරෙන් ගූර්ණයක් ක්‍රියා නොකරන විදිහට පද්ධතිය පවත්වා ගන්න තමයි අපි මොකටද පිහියදාරය තියන්න ඕනේ මීටර රූලේ මැදින්. එහෙනම් ඔය උත්තරේ ලියලා තියෙනවා නම් මීටර රූලේ මැදෙන් කියලා ඔය උත්තරේ දීලා තියන්න. කෝකටත් හොඳයිනේ විස්තර ටිකක් කරලා තියාගන්න එක. ස්ට්‍රක්චර්ඩ් එකකටවත් ඇහුවොත් එහෙම උත්තර ලියා ගන්න පුළුවන්. හරි. මීටර රූලේ බරෙන් ඇති කරන ගූර්ණය නොසලකා හැරීමට කියලා ලියලා තියාගන්න එතනින්. ඒ විදිහට සිම්පල් A කොටසට නම් උත්තරය ලියා ගන්න පුළුවන්. B අහනවා මෙහිදී ඔබ මයින් දුරවල් ඉහත රූප සටහනේ පැහැදිලිව දක්වන්න. දැන් අදිමු රූප සටහන. මෙන්න තියෙනවා ඔයාගේ මීටර කෝදුව. හරි. මම පිහියදාරේ තිබ්බා මෙතනින්. ඔය මැදින් තියලා තියෙනවා. එතකොට කරදරයක් නැහැ දැන් ඕක. හරි. දැන් මම M1 ස්කන්ධය මේ විදිහට අඳ ගන්නම් ඈ. මේ තියෙන M1 ස්කන්ධය. මේ තියෙනවා මේ පැත්තේ M2 ස්කන්ධය. M2 ස්කන්ධය. මෙතනින් එහෙනම් බරක් ඇති කරනවා කොච්චරක්ද? M1G කියලා. මෙතනින් බරක් ඇති වෙනවා මොකක්ද? M2G කියලා. මෙතනින් ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි මම නිකන් ඔහොම ඊතලේ දාලා තියන්නම් ඒක වැඩි විස්තරයක් කරන්න යන්නේ නැතුව. B කොටසෙන් අහන්නේ දුරවල් රූප සටහනේ පැහැදිලිව දක්වන්න කියලා. මම මේ පැත්තට දුර ගන්නම් මෙතන ඉඳන් x1යි කියලා. මෙතන ඉඳන් දුර මං ගන්නම් x2යි කියලා. මේවා ගුරුත්ව කේන්ද්‍රය දක්වා මැනෙනවා කියලා හිතා ගන්නකො ඈ. හරි. එහෙනම් තමයි ලකුණු කරගන්න ඕනේ. ඔහොම දාගන්න. හරි. ඔන්න ඔහොම ඇඳානම් සිම්පල් B කොටසට ඒක හරි. හරි. දැන්
සිම්පල් C කොටසට බලමු මොකක්ද අහන්නේ කියලා. හරි. සිම්පල් C කොටසේ අහනවා මේ පරීක්ෂණයෙන් m1 බෙදී m2 අනුපාතය ලබාගත හැකි අයුරු දක්වන්න. මම මේ ලක්ෂ ගන්නම් O ලක්ෂ කියලා. මේ ලක්ෂ ගන්නම් O ලක්ෂ කියලා. O ලක්ෂ කියලා ගත්තාම O ලක්ෂය වටා දෙපසට ගූර්ණ සැලකුවොත් මේ පද්ධතිය දැන් සමතුලිතයි. සමතුලිතයි නම් O ලක්ෂය වටා එක පැත්තකට ඔයා ගූර්ණ ගන්නවා නම් සංප්‍රයුක්තය ශුන්‍ය වෙන්න ඕනේ. ඔයා O ලක්ෂය වටා දෙපසට ගූර්ණ සලකනවා නම් මේ පැත්තට තියෙන ගූර්ණය අනිත් පැත්තට තියෙන ගූර්ණයට සමාන වෙන්න. කියන්නේ වාමාවර්ත ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයට සමාන වෙන්න ඕනේ. ඔය ක්‍රම දෙකෙන්ම කරන්න පුළුවන්. හරි. මම ඔයාලා කරන විදිහටම කරන්නම්කෝ. මං O වටා දක්ෂිනාවර්තව ගූර්ණය ගන්නවා. එතකොට මොකක්ද වෙන්න ඕනේ? සමතුලිතින්ද සංප්‍රයුක්තය ශුන්‍ය වෙන්න ඕනේ. හරි. මම ගන්නවා O වටා ගූර්ණ දක්ෂිනාවර්තව සංප්‍රයුක්තය බිඳුවයි. හරි. ඇයි? සමතුලිත හින්දා. බැරි. හරි. ඔහොම ගත්තාම අතෙන් එනවා m2ක් g වතාවක් x2 ඍණ m1ක් g වතාවක් x1 ඇයි මේක වාමවර්ත ගූර්ණයක් සමානයි බිඳුවයි. එහෙනම් g ට g සුළු වෙනවා. සුළු වුණාම අපෙන් අහන්නේ m1 බෙදීම m2 ලබා ගන්න කොහොමද කියලා. මම මේක එහා පැත්තට දානවා m1 මේ m2කින් බෙදලා දානවා මේ පැත්තම. හරි. m1 මේ පැත්තට ගත්තාම x1ක් ඉතුරු වෙන x1 මේ පැත්තට ගේන්න තියෙනවා. එහෙනම් x2 බෙදීම x1 කියලා පිළිතුරක් ඔයාලට හම්බ වෙනවා මොකේද? සිම්පල් C කොටසේ m1 බෙදීම m2ට. සිම්පල් D. සිම්පල් D වලින් අහනවා සන්තුලන අවස්ථාවේදී රුපියල් 180 සිට පිහි ආධාරයට දුර 46.5යි. මේ තියෙන රුපියල් 1 මම m1 කියලා ගත්තා මට කියන්නත් බැරුණා. මේ තියෙන රුපියල් 1 මේ තියෙන රුපියල් 2 හරි තියෙන රුපියල් 2 එහෙනම් මගෙන් අහන්නේ මොකද්ද මගෙන් අහන්නේ අයියෝ කටට උත්තරේ දීලා තියෙන මොකද්ද රුපියලේ ඉඳන් පිහාදාරයට දුර 46.5යිලු ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ මේ ගාන බයිලේ ගහන්නේ මොකද්ද D වලට මේ කියන කතාවේ කියන්නේ x1 46.5යිලු පුතා හරි ඒ වගේම කොල්ලෝ x2 37.7යි. x2 37.7යිලු. එහෙනම් අපෙන් අහනවා m1 බෙදීම m2 අනුපාතය. m1 බෙදීම m2 කියන්නේ මොකක්ද? x2 බෙදීම x1. ඒ කියන්නේ මොකක්ද? 37.7 බෙදීම 46.5. මෙතනින් එනවා m1 බෙදීම m2 අනුපාතය කොච්චරද කියලා බලමු කොච්චරද කියලා. හරි. මෙතනින් එනවා පිළිතුර මෙතනමුත් 0.8ක් කියලා එනවා. හරි. අපිට v1 බෙදීම v2 අනුපාතය කොච්චරක් ආවද? ඒත් 0.8ක් කියලා. හරි. මම ඒකත් ලියා ගන්න. ඒත් 0.8ක් කියලා ආවේ ඈ. මතක් කරගන්න. හරි. ඔන්න ඔය විදිහට රෝමිලක් අංක දෙකක් ඉතුරු වෙනවා. ඉවර වෙනවා. ඉතුරු වෙන්නේ ඉවර වෙනවා. රෝමිලක අංක 3ට යන්. රෝමිලක අංක 3 සිම්පල් A කොටසට යන්. රෝමිලක අංක 3 සිම්පල් A කොටස. මොකද්ද මේ කියන්නේ? රෝමිලක අංක 3 පන්සිල් A කොටස අහනවා රුපියල් 180 සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය ρ1 සහ රුපියල් 2.180 සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය ρ2 නම් 1D හා 2D ප්‍රතිඵල ආධාරයෙන් ρ1 බෙදීම ρ2 අනුපාත ගණනය කරන්න. ඔයාලා දන්නවා ඝනත්වයේ අර්ථ දැක්වීමෙන් ρ ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා. ඉතින් මේක පාවිච්චි කරලා මම ලියනවා රුපියල් 1.180ටයි රුපියල් 2.180ටයි. රුපියල් 2.180ටයි ρ සඳහා. එහෙනම් ρ1 කියන්නේ m1 බෙදීම v1යි. ρ2 කියන්නේ m2 බෙදීම v2යි. මගෙන් අහන්නේ ρ1 බෙදීම ρ2. එහෙනම් ρ1 බෙදීම ρ2 කියන්නේ මොකක්ද? m1 බෙදීම m2 වතාවක් v2 බෙදීම v1. v2 බෙදීම v1. ඇයි? මේ කෙනකොට v1 යට යනවා v2 උඩට යනවා. හරි. දැන්
අපි දන්නවා දරුවනේ මේකෙන් m එක බෙදීම m2 කියන්නේ 0.8යි කියලා. ඒ වගේම v1 බෙදීම v1 බෙදීම v2. අපි කලින් කැලේ හොයාගත්තේ v2 බෙදීම v1 v2 බෙදීම v1 v2 බෙදීම නෑ v1 බෙදීම v2 sorry v1 බෙදීම v2 හොයාගත්තේ. හරියට. m එක බෙදීම m2 අපි හොයාගත්ත 0.8යි කියලා. දැන් තියෙන්නේ v2 බෙදීම v1. මේක ලියා ගන්න පුළුවන් 1 යට v1 බෙදීම v2 කියලා. 1 යට v1 බෙදීම v2 කියන්නේ 1 යට 0.8 කියලා. එහෙනම් මෙතන ලියා ගන්න පුළුවන් 1 යට 0.8 කියලා පිළිතුරක් එනවා. මොකක්ද? 1යි කියලා. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ඝනත්ව සමානයි කියලා කියන්නේ. වෙන භාෂාවකින් කියනවා මොකද්ද? ρ1 සමානයි ρ2 කියලා මේ කියන්නේ. හරි. ඔන්න ඔය කතාව කියන්නේ. කවන්නේ සිම්පල් B වලට ගිහින් බලමු මොකද්ද මේ අහන්නේ කියලා. 3Aහි ප්‍රතිඵලය අනුව මෙම කාසි දෙකම එකම ලෝහයෙන් සාදා තිබීමට හැකිදැයි විමසන්නලු. 3A ඔව් 3Aහි ප්‍රතිඵලය අනුව පේනවා ρ1 බෙදීම ρ2 කියන්නේ 1යි. හරස් ගුණ කරපුවහම ρ1 කියන්නේ ρ2යි කියලා එනවා. එහෙනම් ඔයාට සිම්පල් B කොටසට උත්තරයක් දෙන්න පුළුවන්. රුපියලේ කාසිය හදලා තියන කාසියේ ලෝහෙන්ම තමා මොකක්ද රුපියල් 2 හදලා තියෙන කාසියේ ලෝහයත් වෙන්නේ. ඔන්න ඔය විදිහට අපි ෆ්ලෑෂ්බැක් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරලා නිමාව දකිනවා. මම හිතනවා තුල පුතාලා ඔක්කොටම මේක තේරෙන්නේ නැති කියලා. හරි. අපි දෙවෙනි ගානට යමු බලන්න. දෙවෙනි ගාන මොකක්ද තියෙන්නේ කියලා. හරි. දුවපතේ. දෙවෙනි ගාන. ඔන්න දීලා තියෙනවා බෝලයක් උඩ ඉඳන් අතාරින නිශ්චලතාවයෙන් S උසක් H උසක සිල් නිදාසේ වටන සලස්වන ලදී චලිත සංවේදකයක් භාවිතයෙන් කාලයේ සමග බෝලයේ විස්ථාපනයේ S වෙනස් වන අයුරු ප්‍රස්ථාරගත කරනවලු. හැබැයි රෝම ඉලක්කම් අංක 1 දීලා තියෙන ප්‍රස්ථාරය ඔයාලා මේ වෙනකොට තියරි පන්ති වල ඉගෙනගෙන තියෙන්නේ. හරි. ඒකට වඩා චුට්ටක් වෙනස්. ඇයි? තියරි පන්තියේදී ඉගෙන ගත්ත S ප්‍රස්ථාරයේ ST ප්‍රස්ථාරයේ අර ඒ ලක්ෂය ඇවිල්ලා චොක් ගාලා වැදිලා තමයි අනික් අතට යන්නේ. හැබැයි මේකෙදි එහෙම වෙලා නැහැ. මේකෙදි එහෙම වෙලා නැතුව ඒ කාලාක්ෂයටම එන්නේ නැතුව කාලාක්ෂයට යම් කිසි ප්‍රමාණයක විස්ථාපනයක් ඉහළින් චූටි කාලයක් නිශ්චලව තිබිලා වගේ ඇඳිලා ඊළඟ ප්‍රස්ථාරය ඇඳිලා තියෙනවා. හරි. මොන වුණත් ප්‍රත්‍යස්ත නැහැ වගේ. මොකද එන්න S උස අඩු වෙනවා. අගය අඩු වෙනවා. S අගය අඩු වෙනවා. කමන්නේ බලමු. රෝමිලකාංකකින් කියන ප්‍රස්ථාරය දක්වන තෙවෙනි පොලාපයින් අවස්ථාව දක්වා බෝලේ චලිතලු. තෙවෙනි පොලාපැනීම. හරිනේ උඩ ඉඳන් අතහැරපුවාම එන්න ප්‍රවේගය වැඩි වෙනවා. ඒකින්ද ඔයාලට පේනවා සලකනු ලබන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවේ චලිතයක් සලකන්නේ ඉහළට ධනයි කියලා සලකන්නේ පහළට ඍණයි කියලා සලකන්නේ ඉහළට ධනයි කියලා සලකන හින්දා අනුක්‍රමණය වැඩි වෙන හැබැයි ඍණ අනුක්‍රමණය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා පහළට. මෙයා චලිත ධනයි කියලා සලකන්නේ ඉහළට. ඒකින්ද තමයි ඔහොම ඇඳෙන්නේ. ඇවිල්ලා බිම වදිනවා. වැදිලා නැවතත් ඉහළට යනවා. හැබැයි ප්‍රත්‍යස්ත නැහැ. මොකද ලබා ගන්නා ඉහළට යන උස අඩුයි. ඒ කියන්නේ ඉහළදී ඉහළම ලක්ෂයට යන උස අඩු හින්දා ප්‍රවේගය ශුන්‍ය වෙනවා ඉහළම ලක්ෂයට යනකොට. සහ ගැටුමෙන් පස්සේ පොලාපයින් ප්‍රවේගයත් අඩු වෙනවා. කොහොම හරි A B හා C යන පොලාපයින් අවස්ථාවලදී විස්ථාපනයේ ශුන්‍ය නොවීමට හේතුව කුමක්ද කියලා අහුවොත් මේ ඔයාලට පේනවා පොළොව මට්ටමත් එක්ක S උස සලකලා තියෙන්නේ. ඔයා හොඳට බලන්න කඩිරක් ගහලා රූපේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මට්ටමට. එහෙම නැත්නම් රබර් බෝලේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන මට්ටමට තමයි උස සලකලා තියෙන්නේ. එහෙනම් ඔය රබර් බෝලේ උඩ ඉඳන් අතහැරපුවාම පහළට ඇවිල්ලා පොළවේ ගැටෙනකොට ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ ඒත් පොළොව මට්ටමට වඩා ඔය රබර් බෝලේ අරයට සමාන ප්‍රමාණයක් ඉහළින්. අන්න ඒ අවස්ථාව හින්දා තමයි ඔය සංවේදකෙන් ගන්නවා ඇත්තේ එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයේ චලිතය. අන්න ඒ හින්දා තමයි A B C කියන ලක්ෂවලදී කාල අක්ෂය හමුවන්නේ නැතුව ඊට උඩින් ප්‍රස්ථාරය නැවතිලා ඊළඟ ප්‍රක්ෂිප්තය වගේ නැත්නම් ඒ පරාවලය ආකාරයේ
හැඩය නිර්මාණය වෙන්නේ. ඔයා උත්තරේ ලියලා තියෙනවා නම් විස්ථාපනයේ ශුන්‍ය නොවීමට හේතුව සංවේදකයෙන් ගුරුත්ව කේන්ද්‍රයේ චලිතය තමා ප්‍රස්ථාරගත කෙරෙන්නේ කියලා රෝම ඉලක්කාංක 1 කොටසට උත්තරය අරගෙන අවසానයි. හරි. අපි යන් රෝම ඉලක්කාංක 2ට මොකද වෙන්නේ කියලා බලන්න. හරි. දූතේ දෙකේ දෙවෙනි කොටසේ මෙහෙම අහනවා. මොකද්ද? මෙම චලිතයට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ කටුසටහනක් දී ඇති අක්ෂ අතර අඳින්න. හරි. ඔයාලට පේනවා මේ ST ප්‍රස්ථාරයේදී යම් කිසි ඉතා කුඩා කාලයක් තියෙනවා නිකන් සමාන කාල ප්‍රාන්තර වගේ නිශ්චලව එහෙම නැත්නම් විස්ථාපනයක් නැතුව ඉන්න අවස්ථා ටිකක් තියෙනවා A B C කියන තැන් තුනේදී. එහෙනම් අපි ඔය කතන්දරයේදී සැලකුවා ඉහළ දිශාව ප්‍රවේග ධන දිශාව චලිත ධන දිශාව කියලා සැලකුවා. ධන අගයන් කියලා සැලකුවා. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිදුවන සියලුම චලිතයන් සඳහා අගයන් ඍණ කියලා සැලකුවා. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳිද්දී VT ප්‍රස්ථාරය අඳිද්දී ඔය ABC කියන අවස්ථා තුන තියෙනවානේ. අපි දන්නවා මොනවා වුණත් මේ චලිතය සිද්ධ වෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ. මොනවා වුණත් මේ චලිතය සිද්ධ වෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ. එතකොට උඩදී පටන් ගන්නෙ නිශ්චලතාවයෙන්. හැබැයි මගේ චලිත දිශාවට මං ධනයි කියලා සැලකනු ලබන දිශාවට ඍණ දිශාවේ කතන්දරය සිද්ධ වෙන්නේ. එහෙම වෙනකොට මෙයා ඒට කලින් යම්කිසි කාල අගයකදී උපරිම ප්‍රවේගය ලබා ගන්නවා. ලබාගෙන මෙන්න මේ නියත අනුක්‍රමයක් සහිතවනේ මේ කතන්දරේ පටන් ගන්න. මෙන්න මේ ප්‍රවේගය. ඒට කලින් ඉඳන් චූටි කාල ප්‍රාන්තරයක් ඒ පහු වෙනකම් නිශ්චලව ඉන්නවා. ඉඳලා කතන්දරේ ආය පටන් ගන්න ඉහළට යන ගමන පටන් ගන්නේ ඔන්න දැන් මම ධනයි කියලා සැලකනු ලබන දිශාවේ. පටන් ගන්නෙ ලොකු ප්‍රවේගයකින්. ඒක මෙන්න මේ අගයට වඩා අඩු අගයක් වෙන්න ඕනේ. ඇයි? මොකද ඊළඟ එකේ යන ඊළඟ චක්‍රයේ සිට B දක්වා ගමන් මාර්ගයේදී යන උපරිම උස කලින් අවස්ථාවේ උපරිම උසට වඩා අඩුයි. කලින් අවස්ථාවේ උපරිම උසට වඩා අඩුයි ඊළඟ අවස්ථාවේ යන උපරිම උස. එහෙනම් මේ අවස්ථාවේ ඉඳන් නැවතත් මේ අනුක්‍රමණයමයි මොන දේ වුණත් සිද්ධ වෙන්නේ ගුරුත්වජ ත්වරණය යටතේ මේ චලිතය. හරි. මොකද වෙන්නේ? ප්‍රවේගය ශුන්‍යයක් වෙනවා. මේක දිගට යන්න. ප්‍රවේගය ශුන්‍යයක් වෙනවා. ශුන්‍යයක් වෙලා B-ට පුට්ටකට කලින් ආයෙත් නවතිනවා. පොඩි කාල ප්‍රාන්තරයේ තමයි මම මේ ලකුණු කරන්නේ. ඊට පස්සේ මොකෝ වෙන්නේ? B වල වදිනවා. වැදිලා ඔන්න දැන් නැවතත් ප්‍රවේග සංරචනයක් ලබා ගන්නවා. හැබැයි මේ වදින ප්‍රවේගයට වඩා දැන් ප්‍රවේගය නැවතත් අඩුයි. හැබැයි එකම අනුක්‍රමණය. මෙන්න තියෙනවා C වල කියන අවස්ථාවට කලින්. එහෙනම් මෙන්න මෙහෙම පොඩි කාල ප්‍රාන්තර තියෙනවා මේ චලිතයේදී. ඔයාලා ඕක එක දිගට ඇඳලා දැන් මේ අවස්ථාවේදී ඔය කතන්දරේ අදින්න බෑ. ඇයි? ඔය වෙන්නේ පොළවෙන් ආවේගී බලයක් යෙදෙන අවස්ථාව ගම්මිතා පරිවර්තනයක් කියන්නේ බාහිර බලයක් යෙදෙන අවස්ථාවේ කතන්දරයක් පටන් ගන්නයි මේ යන්නේ. හරි. මෙන්න තියෙනවා එහෙනම් C ලක්ෂේ ආවේගී බලයක් බාහිරව ක්‍රියා කරනවා. ආවේගී බලයක් බාහිරව ක්‍රියා කරන බැවින් ඔය චූටි කාල ප්‍රාන්තරයක් සිද්ධ වෙනවා කියන්නේ ගුරුත්වජ ත්වරණයට අමතරව ඔය ටිකේදී ත්වරණයක් සිද්ධ වෙනවා. මම ඒකයි මෙන්න මේ කාල ප්‍රාන්තරය මග ඇර ගියේ. එහෙනම් පොළවෙන් යෙදෙන ආවේගී බලය නිසාවෙන් මොකද වෙන්නේ? මේ ටිකේදී පොඩි ත්වරණයක් සිද්ධ වෙනවා. ඒ ත්වරණේ මෙන්න මේ විදිහට ඇඳලා පෙන්නන්න මේ හැම තැනදීම. මෙන්න මේ විදිහට ඇඳලා පෙන්නන්න මේ හැම තැනදීම ත්වරණ සංරචකේ
මෙතෙන්දී ඉහළ දිශාවේ ත්වරණයක් සිද්ධ වෙනවා. එහෙනම් ධන දිශාවේ ත්වරණයක් මෙන්න මෙහෙම මේ අවස්ථා දෙක සඳහාම පවතිනවා. ඊටමත් සුළු කාලයක් තුල. හරි. ඔන්න ඔහම ආවේගී බල සෙට් එකක්. පොළවේ හිඳන ආවේගී බලයේ හින්දා මේ චූටි කාල ප්‍රාන්තරයේදී ත්වරණයක් ඇති වෙනවා. හරි. එහෙනම් මෙන්න ඇඳා දෙකේ සිම්පල් A කොටසට VT ප්‍රස්ථාරය. දැන් මට අඳින්න කියනවා B පළමුවර පොළවට ගැටෙන අවස්ථාව දක්වා වැටුණු උස 2A ප්‍රස්ථාරයේ දැක්වෙන කොටසේ අඳුරු කර පෙන්නන්න. පොළව දක්වා වැටුණු කොටස 2A ප්‍රස්ථාරය අඳුරු කරන්න. මෙන්න මං අඳුරු කරනවා ප්‍රස්ථාරය. මේ වර්ගඵලයෙන් කියවෙන්නේ මොකක්ද? මේ වර්ගඵලයෙන් කියවෙන්නේ මොකක්ද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් විස්ථාපනයද ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ත්වරණයද සඳහන් කළ හැකියි. මේ සියලුම අවස්ථා ගුරුත්ව ත්වරණය යටතේ වුණාට ආවේගී බලයක් ක්‍රියා කරන බැවින් ඒ චූටි කාල ප්‍රාන්තරය තුළ ත්වරණ සංරචකයක් ක්‍රියාත්මක වෙනවා. මේ ආනතීන් සමානයි. පැහැදිලි? හරි. ඔන්න ඔහමයි රෝම ඉලක්කාංක 2 කොටස වෙන්නේ. දැන් යනවා රෝම ඉලක්කාංක 3 කොටසට. රෝම ඉලක්කාංක 3ට ගියාම අඳින්න කියනවා අපිට AT ප්‍රස්ථාරය. මෙන්න AT ප්‍රස්ථාරය. හරි. ඔන්න බලාගන්න. සලකනු ලබන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවේ ගුරුත්වජ ත්වරණය තියෙන්නේ. එහෙනම් පල්ලෙහෙන් ත්වරණය ඇඳෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔහොම ඇඳනම් භාගයයි හරි. ඇයි භාගයක් හරි? අර ආවේගී බලයෙන් හින්දා මම VT ප්‍රස්ථාරය කියනවා චූටි කාල ප්‍රාන්තරය තුරදී කොල්ලනේ මොකක්ද? පොඩි ත්වරණයක් ඇති වෙනවා කියලා. හැබැයි මේ යන උස A B C අවස්ථාවලදී එන්න අඩු වෙන හින්දා ඔය ත්වරණයේ අගයත් එන්න ආවේගී බලය අඩු වෙන බැවින් අඩු වෙනවා ත්වරණයේ අගය. එහෙනම් A කියන අවස්ථාව සලකපුවාම මෙතෙන්දි මෙහෙම නෙවෙයි. මෙතෙන්දි ෂණිකව ධන පැත්තේ ත්වරණයක් ලකුණු කරන්න ඕනේ. මෙන්න තියෙනවා මෙයාගේ ධන පැත්තේ සිද්ධ වෙන ත්වරණය. ඒ අවස්ථාවට. මේ තියෙන්නේ ඒ අවස්ථාව. ඒ වගේම B අවස්ථාවේදී මොකද වෙන්නේ? B අවස්ථාවේදීත් ඔය සෙතේමයි. හැබැයි දැන් ඒ අවස්ථාවට වඩා ත්වරණය අඩුයි. ඇයි? ප්‍රවේග සංරචක අඩු වෙන හින්දා ආවේගී බලය අඩු වෙන බැවින් ත්වරණය අඩුයි. මෙන්න තියෙනවා එහෙනම් B අවස්ථාවේ ත්වරණ කාල ප්‍රස්ථාරය. ඒ වගේම එහෙනම් මෙන්න තියෙනවා C අවස්ථාවේ ත්වරණ කාල ප්‍රස්ථාරය. මොකෝ වෙන්නේ? තවත් මේ ලබා ගන්න ත්වරණය අඩුයි අනික් ඒවාට වඩා. මෙන්න තියෙනවා C අවස්ථාවේ. ඔන්න ඔය විදිහට අපිට අඳින්න පුළුවන් මොකද්ද? ත්වරණ කාල ප්‍රස්ථාරය. දැන් අපෙන් හතරවෙනි කොටසට අහනවා මෙම චලිතය අනුරූප බෝලය මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය කාලයේ සමග වෙනස් වන අයුරු දී ඇති අක්ෂ මත කටු සතරකින් දක්වන්න. පුතේ බලය කියන්නේ මොකක්ද? බලය කියන්නේ මොකක්ද? mg. එහෙනම් මේ ඍණ g අවස්ථාව මේ තියෙන්නේ A1 මේ තියෙන්නේ A2 මේ තියෙන්නේ A3. එහෙනම් මෙන්න මේ කියන සංරචක ටික m ගෙන් ගුණ වෙච්ච ප්‍රස්ථාරයක්. මේ වගේම ටිකක් විශාල ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ පරාසය වැඩි ප්‍රස්ථාරයක් අපිට හම්බ වෙනවා. මොකක් සඳහාද? බල කාල ප්‍රස්ථාරය හැටියට කාටද? රෝම ඉලක්කාංක 4 සඳහා. හැඳලා දාමු. G තිබ්බ මේ හරිය වගේ නම් දැන් G ගේ M ගේ ගුණිතය. එහෙනම් තව පල්ලෙහායි. දැන් මොකෝ වෙන්නේ? මෙන් තියෙනවා ඍණ Mg. දැන් හැරෙනවා. මෙන්න තියෙනවා එහෙනම් මොකද්ද? ඒ අවස්ථාව සඳහා මොකද්ද? මේ තියෙන්නේ MA1
ඔන්න පල්ලෙහාට එනවා. ප්‍රස්ථාරයන් දෙනවා. මෙන්න B අවස්ථාව තියෙනවා. B අවස්ථාව සඳහා මෙන්න B අවස්ථාව සඳහා මොකද්ද බලය MA2. මෙන්න ටික දුරක් යනවා. මෙන්න C අවස්ථාව හම්බ වෙනවා. මෙන්න බලය. ඔන්න බලය. ඔන්න ඔක පල්ලෙහාට එනවා. එහෙනම් C අවස්ථාව සඳහා අපිට හම්බ වෙනවා මොකද්ද MA3 කියලා බල කාල ප්‍රස්ථාරය. මෙන්න එහෙනම් තියෙනවා පුතේ මොකද්ද බල කාල ප්‍රස්ථාරය. රෝමිලක අංක 4න් අහනවා 3 හා 4 හි ප්‍රස්ථාර අතර සම්බන්ධය පැහැදිලි කරන්න. මොකක්ද? තෝරණ කාල ප්‍රස්ථාරයේ සහ ස්කන්ධයේ ගුණිතයේ ප්‍රස්ථාරයයි බල කාල ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ කියලා වලියලා තියෙනවා නම් රෝමිලක අංක 4ට. ඔයා ෆ්ලෑෂ්බැක් ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නයට ලකුණු සියල්ලම ලබාගෙන අවසానයි. පැහැදිලි? හරි. එහෙනම් ඔන්න ඔය විදිහට ප්‍රශ්න පත්‍ර අංක 36 ෆ්ලෑෂ්බැක් ප්‍රශ්න පත්‍ර අංක 36 අපි සාකච්ඡා කරලා නිමාව දකිනවා. මම හිතනවා දුල පුතාලා සියලුම දෙනා හොඳ අවබෝධයක් ගන්න ඇති. අපි වෙනදා කරාට වඩා චුට්ටක් වෙනස් ගානක් හරි ලස්සන ගානක් මේ ප්‍රස්ථාර ගාන මම හිතනවා හැමෝටම අවබෝධ වෙන්නේ නැති කියලා. අපි තවත් මේ වගේ ෆ්ලෑෂ්බැක් ප්‍රශ්න පත්‍රයකින් ඊළඟ සතිය හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.